හොඳයි හැමදෙනාම සම්බුද්ධ පූජාව සඳහා පෙළ ගැසෙමු. නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණාමි. සාදු සාදු සාදු. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු. අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු. අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු. අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු. අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු. අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. අද මැදින් පුර පසළොස්වක පොහොය නිමිති කොට ඕමානේ ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති විහාර කමිටුවේ ආරාධනාව මෙත් සිතින් යුතුව පිළිගෙන සූම් තාස්සනය ඔස්සේ අප විහාරස්ථානයට වැඩම කොට වදාළ අවසරයි පූජ්‍ය ගැටමාන්නේ සමිතරතන ස්වාමින් වහන්සේව විහාර කමිටුව වෙනුවෙනුත් තානාපති කාර්යාලයේ තානාපතිතුමා ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලය වෙනුවෙනුත් පැමිණ සිටින සදහැවත් සියලුම දෙනාම වෙනුවෙනුත් මා මේ මොහොතේ පාද පත්ම නමස්කාර පූර්වකව පිළිගනු ලබනවා. සාදු සාදු සාදු. අද දින සම්බුද්ධ පූජාව සහ ධර්මානුශාසනාවේ දායකත්වය උසුලනු ලබන්නේ පත්මිනී කණ්ඩම්බි මහත්මිය විසින්.
සම්බුද්ධ පූජාවටත් ධර්මානුශාසනාවටත් ගෞරවනීය ස්වාමින් වහන්සේට මල් වට්ටියක් පූජා කර ඒ සඳහා ආරාධනා කිරීමට ගෞරවයෙන් යුතුව ආරාධනා කරනවා පත්මිනී කණ්ඩම්බි මහත්මියට. සාදු සාදු සාදු. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ සම්බුද්ධ පූජාවටත් ධර්මානුශාසනාවටත් කාලය. තෙරුවන් සරණයි. සාදුනාදයක් පවත්වන්න. නමස්කාරය කියන්න පන්සිල් සමාදන් වීම සඳහා. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි තතියංපි බුද්ධං සරණං ගච්ඡාමි තතියංපි ධම්මං සරණං ගච්ඡාමි තතියංපි සංඝං සරණං ගච්ඡාමි පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාදු කියන්න. හැමදෙනාම බොහොමත්ම ශ්‍රද්ධාවෙන් යුක්තව කැපසරුප් ලෙස පිළියෙල කරලා අතගසාපත් කරන්නට යෙදුණු සියලු පූජාවන් තුන් ලෝක සනසවදාල ශාන්තිනායක ලෞතුරා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ නවරහාදී සම්බුද්ධ ගුණයන් සිහිපත් කරමින් උන්වහන්සේ උදෙසා අද මැදින් පුර 15ක් පුන් පොහෝ දිනේදා සන්ධ්‍යා කාලයේ පවත්වනු ලබන ආමිස ගිලම්පස බුද්ධ පූජා වශයෙන් පූජා කරමු. පූජා වේවා. එයින් ජනිත වන්නා වූ කුසල් කරන කොටගෙන මේ උතුම් සම්බුද්ධ පූජාවේ දායකත්වයේ දරන පින්වත් හැම දෙනාටමත් ඒ වගේම මේ පූජාව සඳහා සහ සම්බන්ධ වුණු පින්වත් ඔබ සෑම සියලු දෙනාටමත් මෙලව සැනසෙල්ල යහපත පිණිස හේතු වාසනා වේවා. මිය ගියා වූ සියලු දෙනාගේම සංසාරික ජීවිතයන් වලට මේ පුණ්‍ය ශක්තියින් එකතු පහද වීමෙන් මේ හැමතත් පරලෝක ශාන්තිය සැනසෙල්ල වේවා. දෙවියන්ටත් ඔබ අප හැම දෙනාටමත් සියලු මියගිය ඥාතීන්ටත් මේ කුසල් උතුම් නිවන් සම්පත් පිණිසම හේතු වාසනා වේවා කියන හැඟීමෙන් අපි හැම දෙනාම එකට ගාථාවන් කියමින් වන්දනා කරමින් පූජා කරමු. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස
නමෝ තස්ස සංබුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සංබුද්දස්ස ඉතිපිසෝ භගවා අරහං සම්මා සංබුද්ධෝ විජ්ජාචරණ සංපන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති. වාසනාවන්ත පින්නත්නි, අද මේ කාල වකවානුව වෙද්දී ලංකාවාසී අප හැම දෙනාමත් ඕමාන් දේශවාසී පින්වත් ඔබ හැම දෙනාමත් ඒ වගේම ලෝකවාසී හැම දෙනාමත් COVID-19 වසංගත රෝග තත්ත්වය නිසා මරණය පිළිබඳව අවධානය, රෝගය පිළිබඳව අවධානය කටයුතු කරන සමයක්. ඒ නිසා පින්වත් ඔබගේ මෙලව ජීවිතය ආරක්ෂා වීම පිණිස අපේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුණු ධර්මානුකූල ආරක්ෂාවක් පිළිබඳවයි අද මේ උතුම් ධර්ම දේශනාවෙන් මම ඔබට කරුණු පැහැදිලි කරන්නට බලාපොරොත්තු වන්නේ. එදා වෙසක් පුර 15ක් පුන් පොහෝ දිනේදා ලෞතර බුද්ධත්වයට පත්වෙච්චි අපේ බුදුරජාණන් වහන්සේ පුරා අවුරුදු 45ක් දෙවියන් මරුන් බඹුන් සහිත සදේවක ලෝක සත්වයා කෙරෙහි මහත් වූ කරුණාවෙන් ධර්මාවබෝධය පිණිස දෙවියන් මිනිසුන් හික්මවමින් මෙලව ආරක්ෂාව පිළිබඳවත් බුදුරජාණන් වහන්සේ විසින් විශේෂයෙන් සැලකිල්ලටගෙන පින්නත්නි සූත්‍ර දේශනාවන් විවිධාකාරයෙන් ඔබ අහලා තියෙනවා. දජග්ග සූත්‍ර දේශනාව මෙලොවේදී සිද්ධ වන දිය තැති ගැනීම, ලොමු දහ ගැනීම ඒව දුරලීම පිණිස මේ දජග්ග සූත්‍ර දේශනාව භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළා. ඒ වගේම තමයි ඔබ අහලා තිබෙනවා ආටානාටි සූත්‍ර දේශනාව. අමනුෂ්‍යයන්ගෙන් වන උපද්‍රව වලින් අත්මිදීම පිණිස එදා වෛශ්‍රවණ දෙවියන් විසින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඉදිරි සඳහන් කරන්නට යෙදුණු කරුණු බුදුරජාණන් වහන්සේ විසින් අනුමත කරවාලමින් දේශනා කරන්නට යෙදුණු සූත්‍ර දේශනාව. ඒ වගේම බහලා තියෙනවා රතන සූත්‍ර දේශනාව. මේ රතන සූත්‍ර දේශනාව එදා විශාලා මහනුවර ඇතිවෙච්චි තුන්බිය දුරු කර ගැනීම පිණිස ಭಾರತයේ පැවතුණු ආගම් සියල්ලකින්ම ආශිර්වාද ලබාගෙන එවැනි ප්‍රයෝජනයක් පළක් නොවුණු තැන බුදුරජාණන් වහන්සේ වඩමවලා උන්වහන්සේ විසින් කෝටියක් සක්වලට ආඥා චක්‍රය පතුරවමින් තෙද බල ගන්වාලමින් බුදුමුවින් එක් වාරයක් පමණක් දේශනා කරන්නට යෙදුණු මේ රතන සූත්‍රයේ ආනුභාවය තුලින් පින්වත්නි ඒ විශාලා මහනුවරට පැමිණි ඒ උපද්‍රවයන් දුරුණු බව අපේ බෞද්ධ සාහිත්‍ය තුල සඳහන් වෙනවා. ඒ නිසා අපි නොයෙකුත් මිත්‍යා ආරක්ෂාවන් පතාගෙන යන ගමන තුල එහෙම නොවේ ධර්මානුකූල ආරක්ෂාවක් ලබා ගන්නට අපි හැම දිනම සිහි තබා ගන්නට ඕන. බුදුරජාණන් වහන්සේම වැඩපිළිවෙලක් අපිට දේශනා කරන්නේ. අපිට කරදරයක් උපද්‍රවයක් පැමිණිච්ච වෙලාවට දැන් මේ අයගේ ළඟ පිරුවානා පොත් වහන්සේ නමක් පිරිත් පොතක් ඇති. ඒ පිරිත් පොත තුළ මෝර පරිත්‍ය කියලා සූත්‍රයක් අන්තර්ගත වෙනවා. මේ මෝර පරිත්‍ය මහා බලගතු ආශිර්වාදය. එදා බෝසතාණන් වහන්සේ මොනරෙක් වෙලා උත්පත්තිය ලැබලා ඉන්න කාලේ පුරා අවුරුදු 700කටම ආරක්ෂාව ආශිර්වාදය ලැබපු සූත්‍රයක් හැටියටයි මේ මෝර පරිත්‍ය දේශනාව සඳහන් වෙන්නේ. උදේට ගාථා දෙකකුත් සවසට ගාථා දෙකකුත් කියන ගාථා 4ක් පමණයි මේ පිරිත් සූත්‍රය තුල අන්තර්ගත වෙන්නේ.
උදේතයන් චක්කුමා ඒක රාජා හරිස්සවන්නෝ පටවිප්පභාසෝ තන්තන් නමස්සාමි හරිස්සවන්නං පටවිප්පභාසං තයච්ච ගුත්තා විහෙරේමු දිවසක්. මේ බෝසත් මොනරා හිමාලයේ කඳු මුදුනේ ගල් තලාවකට නැගලා උදාවන සූර්යයා දිහා බලාගෙන, අපි පායන හිරු කියලා කියන්නේ උදාවන සූර්යයා දිහා බලාගෙන මේ සූර්යාට ප්‍රශංසා කරනවා, ස්තුති කරනවා. උදේතයන් චක්කුමා ඒක රාජා හරිස්සවන්නෝ, ලොවට එකම නායකයා වෙච්ච මේ සූර්යා ලෝකයාගේම ආලෝකය වෙච්ච, ඇහැ වෙච්ච අඳුර නසාලන මේ සූර්යයා හරිස්සවන්නෝ පටවිප්පභාසෝ රන්වන් රැස් විහිදුවමින් උදා වෙනවා. මේ සූර්යාගේ උදාව නිසා මගේ සියලු කටයුතු කිසිදු අවහිරයක් උපද්‍රවයක් නැතිව අද දවස තුල සිද්ධ කරගන්න මට හැකියාව ලැබෙනවා. එනිසා මේ සූර්යාට ස්තුති ප්‍රාර්ථනා කරනවා. උදේතයන් චක්කුමා ඒක රාජා හරිස්සවන්නෝ පටවිප්පභාසෝ තන්තං නමස්සාමි හරිස්සවන්න. අද දවස පුරාවටම මගේ කටයුතු සිද්ධ කරගන්නට, මනවින් සිද්ධ කරගන්න උපද්‍රවයක් නැතිව අන්ධකාරය නසාගෙන ආලෝකය උදා කරලා දුන්නු මේ සූර්යාට තන්තං නමස්සාමි හරිස්සවන්න. මාගේ নমස්කාර ස්තුතිය වේවා. මෙතන මේ ස්තුතියක් සිද්ධ කරනවා මිසක් සූර්යාට වන්දනාවක් කරනවා නෙමෙයි. තමන්ගේ එදා ජීවිතේ මේ මොනර ප්‍රාර්ථනා කරන්නේ, මොනරයි මේ ස්තුතිය සිද්ධ කරන්නේ? ආහාර ටික හොයා ගන්න, වතුර ටික හොයා ගන්න, නිදහසේ පියාසර කරන්න, දවල් දවස පුරාවටම උපද්‍රවයක් නැතුව කටයුතු කරන්න. මේ සූර්යාගේ ප්‍රභාස්වර ආලෝකය ලැබුණු නිසා තන්තන් නමස්සාමි හරිස්සවන්න පටවිප්පභාස. මම ස්තුති කරනවා සූර්යා ආලෝකයට, සූර්යාට මම ස්තුති කරනවා. තයච්ච ගුතා විහෙරේමු දිවස. මේ සූර්යා නිසා අද දහවල් දවස මම ආරක්ෂා වේවා කියලා ප්‍රාර්ථනාවක් කරනවා. ඒ පළවෙනි ගාථාව. දෙවෙනි ගාථාව තමයි ආරක්ෂිත මන්ත්‍රය. යේ බ්‍රාහ්මනා වේදගෝ සබ්බ ධම්මේ දේමේ නමෝ තේච මං පාලයන්තු නමත්තු බුද්ධානං නමත්තු බෝධියා නමෝ විමුක්තානං නමෝ විමුක්තියා. යේ බ්‍රාහ්මනා වේදගෝ, මෙතන බ්‍රාහ්මනා කියලා අදහස් සඳහන් කරන්නේ බුදුරජාණන් වහන්සේ. සියල්ල අවබෝධ කරගත් බුදුරජාණන් වහන්සේ. සබ්බ ධම්මේ, උන්වහන්සේ විසින් දේශනා කරන්න යෙදුණු නෛර්යානික ශ්‍රී සද්ධර්මයේ ආනුභාවයෙන් දේමේ නමෝ තේච මං පාලයන්තු. අද දවස පුරාවටම, දහවල් කාලය පුරාවටම මම ආරක්ෂා වේවා. නමත්තු බුද්ධානං, මේ ලෝකයේ යම්තා බුදුරජාණන් වහන්සේලා වැඩ සිටියද උන්වහන්සේලාට මාගේ নমස්කාරය වේවා. නමත්තු බුද්ධානං නමත්තු බෝධියා, බුදුරජාණන් වහන්සේලාගේ අවබෝධයට, ප්‍රඥාවට, ෂඩ් අසාධාරණ ඥාන, තිසත්ත්‍ය ඥාන, සූවිසි ප්‍රත්‍ය ඥාන, මේ ආදී වූ ඥාන මහිමයට මාගේ নমස්කාරය වේවා. නමෝ විමුක්තාන, විමුක්තිකයන් වහන්සේලාටත් මාගේ নমස්කාරය වේවා. සෝවාන්, සක්‍රදාගාමි, අනාගාමි, අරහත් යන සතර මඟ සතර ඵල උපදවාගත් ආර්යයන් වහන්සේලාට මාගේ নমස්කාරය වේවා. නමෝ විමුක්තිය, විමුක්ති මාර්ගයට, ආර්ය අෂ්ටාංගික මාර්ගයට මාගේ নমස්කාරය වේවා කියලා ප්‍රාර්ථනාවක් කරනවා. ප්‍රාර්ථනා කරලා নমස්කාර කරලා අවසන් වෙලා තමයි පින්නත් මේ මොනරා එදා දවල් දවසේ Tamanගේ වැඩ ආරම්භ කරන්නේ. දහවල් දවස තුල මේ নমස්කාරයන්, ස්තුති කිරීම, ආරක්ෂා මන්ත්‍රයන් ප්‍රකාශ කරලා මේ මොනරා ආහාර පාන ආදී හොයාගෙන ඈත කන්දෙන් කන්දට පියාඹමින් කිල්ලා කැමැති තාක් හවස් වෙනකම් Taman රුචි පරිදි ගත කරලා නැවත හැන්දෑවේ Taman වාසය කරන ගහට එනවා. හිමාල පර්වතයේ මුදුනේම තිබුණු මේ ගසේ ඉඳලා
නැවතත් අර ගල් තලාවට ගිහිල්ලා සවස බැස යන හිරු දිහා බලාගෙන අපේතයන් චක්කුමා ඒක රාජා හරිස්සවන්නෝ පටවිප්පභාසෝ තන්තන් නමස්සාමි හරිස්සවන්නම් පටවිප්පභාසං තයජ්ජ කුත්තා විහෙරේ මුරත්තිං බැස යන සූර්යා දිහා බලාගෙන අර උදේ වගේම සූර්යාට ස්තුති කරනවා අපේතයන් චක්කුමා ඒක මුළු දහවල් දවසම ආලෝකවත් කරලා ලෝකයාටම ඇස් පහල කරලා රන්වන් ප්‍රභාස්වර කිරණක් විහිදුවලා සූර්යා අද දහවල් දවස පුරාවටම ආලෝකවත් කරලා බැස යනවා. ඒ සූර්යාගේ ප්‍රභාස්වර ආලෝකය නිසාම දහවල් දවස තුල කිසිදු උපද්‍රවයක් නැතිව මම මගේ කටයුතු ටික කරගත්. ඒ නිසා ඔබට ස්තුති වේවා. බැස යන සූර්යාගේ ආනුභාවයෙන් අද රාත්‍රී කාලය තුලත් මම ආරක්ෂා වේවා. මේ ප්‍රාර්ථනාව කරලා ඊළඟට පින්නත් අර උදේ සඳහන් කළ ආරක්ෂිත ගාථාවම නැවතත් මේ මොනර සඳහන් කරනවා. යේ බ්‍රාහ්මනා වේදකෝ සබ්බ ධම්මේ තේ මේ නමෝ තේච මම්පාලයන්තු නමත්තු බුද්ධානං නමත්තු බෝධියා නමෝ විමුක්තානං නමෝ විමුක්තියා. සියල්ල අවබෝධ කරගත් බුදුරජාණන් වහන්සේගේ ආනුභාවයෙන් උන්වහන්සේ අවබෝධ කරගත් ධර්මයේ ආනුභාවයෙන් අද දවස පුරාවටම රාත්‍රී කාලයේ පුරාවටම මම ආරක්ෂා වේවා. සියලු බුදුරජාණන් වහන්සේලාට මේ ලෝකේ අන්තා බුදුරු පහළ වුණාද උන්වහන්සේලාට මාගේ নমස්කාරය වේවා. උන්වහන්සේලාගේ ඥාන මහිමයට අවබෝධයට මාගේ নমස්කාරය වේවා. විමුක්තිකයන් වහන්සේලාට ආර්ය පුද්ගලයන් වහන්සේලාට මාගේ নমස්කාරය වේවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයට මාගේ নমස්කාරය වේවා. নমස්කාර කරලා නැවතත් අර ගල්තලා විතලා මේ මොනරා තමන් වාසය කරන ගහ වෙත යනවා. රාත්‍රී කාලයේ ආරක්ෂාවෙන් යුතුව කටයුතු කරනවා. මෙන්න මේ වගේ පුරා අවුරුදු 700ක් පින්වත්නි බෝසතාණන් වහන්සේ තිරිසං යෝනියක උත්පත්තිය ලැබලා මොනරෙක් හැටියට ඉපදිලා යම් අකුසල කර්මයක් බලවත් වෙලා තිරිසං යෝනියකටපත් වෙලා මොනරෙක් හැටියට උත්පත්තිය ලැබලා ඒ මොනරා පුරා අවුරුදු 700ක් ආරක්ෂාව ලබාගත් බව සඳහන් වෙනවා. පින්වත්නි ඒ නිසා සත්‍යක්‍රියාවන් තුලින් ඒ වගේම මේ ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයේ සලසා ගැනීම තුලින් අපිට මේ වෙද්දි මේ ලෝකයේම ඉලගෙන තිබෙන මේ උපද්‍රවකාරී තත්ත්වයෙන් දුර වෙන්නට යම් බඳු හෝ ආරක්ෂාවක් ලබා ගන්නට පුළුවන් නම් ධර්මානුකූල ආරක්ෂාවක් නිත්‍ය ආරක්ෂාවන් පසුපස යන්නේ නැතිව ධර්මානුකූල ආරක්ෂාවක් ලබා ගන්නට පුළුවන් නම් ඒ සඳහායි බුදුරජාණන් වහන්සේ මේ ආරක්ෂිත දේශනාවන් දේශනා කළේ. එනිසා ධර්මාවබෝධයට යන ගමනේදී අපිට යම් විපත්ති එන්න පුළුවන්. එහෙම විපත්ති පැමිණිච්ච වෙලාවේදී එන්නත්නි අපි මේ ධර්මානුකූල ආරක්ෂාව සලසාගෙන මෙලව සංසිද්ධිය සලසා ගත්තොත් අපිට පින් කුසල් දහම් වඩාගෙන අපේ භව ගමන සතුටවත් කර ගන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා අපේ මෙලව සැනසෙල්ල මෙලව ආරක්ෂාවට කිසිම බලවේගයක් බලපවත්වන්නේ නැහැ. දැන් ඔබ කල්පනා කරලා බලන්න අපි ආහාර ගන්න අනවජ්‍යතාච පාසු විහාරෝචාති පහසු විහරණය පිණිස ජීවිතේ පවත්වාගෙන යන්න නිවැරදි ආකාරයෙන් ජීවිතේ පවත්වාගෙන යන්නයි අපි ආහාර ගන්න. ඔබ දැන් වෙලාවට අහලා ඇති මේ ගන්න ආහාරයම වස වෙලා විස වෙලා මෙරුණු අය පිළිබඳව බහලා සමහර වෙලාවට ලෙඩක් අසනීපයක් හැදුනහම ඒ අසනීපය දුරු කරගෙන නිරෝගීව ජීවත් වෙන්නට අපි ප්‍රතිකාර කරගන්න බෙහෙත් ගන්න. සමහර කෙනෙක් එහෙම ඒ අසනීපාදිය දුරු කර ගැනීමට ලබා ගන්න ප්‍රතිකාර බෙහෙත් විස වෙලා වස වෙලා නැත්නම් වෙලාවට බෙහෙත් ඉර වෙලා මරුණු අවස්ථා පිළිබඳව ඔබ අහලා ඇති. ඒ වගේම පින්නත්නි අපි බොහොම කැමැති ඔබ ඕනෑම කෙනෙක් යමක් හිතලා මතලා තීරණයක් ගන්න පුළුවන් ඕනෑම කෙනෙක් තමන්ගේ හිසට සෙවණක් සකස් කරගන්න බොහොම කැමැති. නිවහනක් සකස් කරගන්න. අතේ සල්ලි නැතත් රටේ ණය වෙලා හරි මිනිස්සු ගෙයක් දොරක් හදාගෙන
නිවි හැනෙහිල්ල ජීවත් වෙන්න බොහෝම ප්‍රාර්ථනා කරනවා බොහොම වෙහෙසෙනවා. සමහර වෙලාවට රටේ ලෝකේ ණය වෙලා හරි බොහොම උවමනාවෙන් අමාරුවෙන් සකස් කරගත්තු නිවහනම මාරය වෙච්ච අවස්ථා. පින්නත් ඔබ පොතේ පුතහාර ඇති. සමහර වෙලාවට ඔය දස මාසයක් කුසේ තියාගෙන හදලා වඩලා පෝෂණය කරලා ලේ ටික කිරි කරලා පොවලා හදන දරුවා අවුරුදු 18ක් 20ක් 25ක් පමණ වෙලා ආපස්සට හැරිලා ඒ කුසේ තියාගෙන පිහි කරපු මේ මෑණියන්ට ලේ ටික කිරි කරලා පොවපු මේ මෑණියන්ට ඒ වගේම ආහාර පාන ආදිය ලබා දෙමින් ආරක්ෂාව ආදී සලසමින් පෝෂණය කළ පියාණන්ට නැවත හැරිලා පිහියෙන් හරි ඇනලා මරණ අවස්ථා පිළිබඳව මව්පියන් ඝාතනය කරන අවස්ථා දරුවන් විසින් ඝාතනය කරන අවස්ථා පිළිබඳව ඔබ අහලා ඇති. බලන්න පුරා මාස 9මාරක් දසකඩ මාසයක් කුසේ තියාගෙන මෙලොවට පිහි කළේ තමන්ගේ මාරයක් කියලා දන්නේ නැතිවයි. ඒ අම්මලා තාත්තලා කිරි ආදී දීලා ලේ ටික කිරි කරලා පොවලා ආහාර පාන ආදී සකස් කරලා දීලා ඒ අය පෝෂණය කරලා නඩත්තු කරන්නට ඒ නිසා අපිට ජීවත් වෙන්න කිසිම හේතුවක් යෙදෙන්නේ නැහැ. අපේ ජීවිතේ මොනවා හරි අනතුරක් වෙන්නමයි. දැන් අපි කවුරුවත් හිතුවද මේ ලෝකෙට මේ තරම් විපත්තියක් व्यसනය කෝටි ගණනින් මිනිස්සු ලෙඩ වෙනවා. ලක්ෂ ගණනින් මිනිස්සු මැරිලා වැටෙනවා. සමහර වෙලාවට ලෝක බලවත් වූ පවා දනින් වැටෙනවා මේ අවස්ථාවන් වල. කාටවත් කර කියා ගන්න දෙයක් නැති වෙනවා. හිතා ගන්නවත් බෑ මේකේ පිළිසරණක් පිළිටක් පිළිබඳව මේකේ බේරුමක් ඉවරවීමක් නැවතුමක් පිළිබඳව අදහසක්වත් නැහැ. ඒ නිසා මේ වගේ අවස්ථාවන් වල අපිට එකම පිළිට තියෙන ධර්මානුකූල ආරක්ෂාවක් විතරයි. පින්වත් ඔය මෝර පරිද්දේ නිදාන කතාව බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ උන්වහන්සේ ළඟ විවිධ තරාතිරම් වල අය රජවරු සිටුවරු ඇමතිවරු ඒ වගේම වයස් කණ්ඩායම් වලින් සමහර වෙලාවට කුඩා ළමයි පවා අවුරුදු 7 10 පුංචි ළමයි ඒ වගේම තරුණ වයසේ අය ඒ වගේම මහලු වයසේ අය උන්වහන්සේ කරා පැමිණිලා බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය ශ්‍රවණය කරලා ධර්මාවබෝධය ලබා ගන්න මහාන විනෝද මාරුයි. එක්තරා සිටු කුමාරයෙක් බොහෝම රූප ස්වභාවයක් තියෙන රූමත් කුමාරයෙක් සිටු කුමාරයෙක් තරුණ වයසේදී බුදුරජාණන් වහන්සේගේ බණ අහලා ධර්මයේ පිළිබඳව පැහැදිලා මහාන වුණා සිටු සම්පත් අතහැරලා දාලා බුදුරජාණන් වහන්සේගෙන් කමඨහන් ලබාගෙන මේ කුමාරයා වෙනත් ප්‍රදේශයක ආරාමයකට ගිහිල්ලා භාවනාදිය සිද්ධ කරමින් දැන් ධර්මාවබෝධයට වෙහෙසෙනවා. එහෙම ධර්මාවබෝධයට වෙහෙසෙද්දි මේ හාමුදුරුවෝ රෝමත් නිසා තරුණ වයස නිසා ඒ ගමේ තරුණ ස්ත්‍රී මේ හාමුදුරුවෝ පිළිබඳව සිතක් පහළ කරගෙන උන්වහන්සේ හම්බෙන්න නිතර එනවා. සමහර අය පින්ඩපාත එහෙම බෙදන්නත් නිතර උන්වහන්සේ පින්ඩපාතේ ලබාගෙන වැඩලා නැවත පැමිණෙන තුරු බලාගෙන මේ අයගේ අදහස උනේ මේ ස්ත්‍රීන් අතරේ අදහස උනේ මේ හාමුදුරුවෝ සිවුරු අරවල විවාහ කරගන්න එක්කන් මේ හාමුදුරුවෝ මේ සියල්ලක් ඉවස දරාගෙන කටයුතු කළා. ඉතින් මේ හාමුදුරුවෝ තමන්ගේ අදහසට එකඟ කරගන්න නොහැකි වෙච්ච තැන මේ අය ඉඟිපෑම් ආදී ඒ වගේම රාගික වචන ආදී ප්‍රකාශ කරලා මේ හාමුදුරුවන්ගේ සිත ධර්මාවබෝධය පිණිස වෙහෙසවල තිබුණු හිත යම් ප්‍රමාණයකට වෙනස් කළා. දැන් මේ හාමුදුරුවන්ටත් අදහසක් පැමිණුණා මේ කාන්තාව පිළිබඳව ධර්මාවබෝධයට නෙමෙයි සිවුරු ඇරලා ගියත් කමක් නැහැ වාගේ අදහසක්. උන්වහන්සේ කරගෙන එන හොයාගෙන එන පිටපාතවත් උන්වහන්සේට වළඳන්න බෑ ඒකත් හිර වෙනවා. භාවනා කරන්න උන්වහන්සේ ඉරියව්වෙන් ඉඳගත්තට උන්වහන්සේගේ හිත සමාධියටපත් වෙන්නේ නැහැ. අර කාන්තාවන්ගේ ස්වභාවය, ඒ අයගේ රූසක්කුව, ඒ වගේම ඒ අය ප්‍රකාශ කරන වචන මේවා පිළිබඳව මේ හාමුදුරුවන්ට භාවනාවට ඉඳගත්තත් හිත එකක කරගන්න බැරිව මතක් වෙන්න ගත්තා. මේ හාමුදුරුව මේ පිළිබඳව කලබල වෙලා
බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමේ වැඩ ඉන්න නිසා මේ හාමුදුරුවෝ ඉක්මනින් බුදුහාමුදුරුවෝ බැහැ දකින්න ජේතවනාරාමෙට වැටුණා. ඊළා බුදුරජාණන් වහන්සේ දුර තියාම දැකලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා කියනවා අනේ ස්වාමීනි මට පිටිට වෙන්න කියාගෙනමයි කියේ. එහෙම කියලා වන්දනා කරලා බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමීනි මම මෙච්චර කාලයක් තිස්සේ ගොඩනගාගෙන තිබුණු මගේ හිත සමාධියටපත් කරගෙන තිබුණු මගේ හිත මෙන්න මේ හේතු නිසා වෙනස් වුණා කියලා බුදුරජාණන් වහන්සේ අහනවා භික්ෂුව ඇයි ඔබට මොකද වුනේ? ඒ වෙලාවේ මේ හාමුදුරුවෝ කියනවා ස්වාමීනි මම කම්සපට ආස කැමති කෙනෙක් නෙමෙයි. ඒ නිසායි මම සිටු සම්පත් පවා අතහැරලා දාලා මේ භද්‍ර යෞවන වයසේ මම සසුන්ගත වුණේ ධර්මාවබෝධය පිණිස. ඔබ වහන්සේගෙන් කමඨහන් ලබාගෙන බණ භාවනා කරමින් ඉන්න මට කාන්තාවන්ගෙන් මෙන්න මේ විදියට විපත් වෙමුණා. ඒ නිසා මමත් මේ සමාධිගත කරගත්තු හිත යම් විදියකින් පළුද්දක් වුණා. ස්වාමීනි ඒ නිසා මට ඇතැම් වෙලාවට සිවුරු ඇරලා යන්න පවා අදහස් පහළ වෙනවා. අනේ ස්වාමීනි මම එහෙම කෙනෙක් නෙමෙයි. මට පිහිට වෙන්න මම මේකෙන් ගලව ගන්න කියලා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ආයාචනා කළා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ හසිතෝත්පාදය සිද්ධ කරන මද සිනහවක් පහළ කරනවා. උන්වහන්සේ නිහඬ වෙනවා. බුදුරජාණන් වහන්සේ නමක් අපි වගේ ආවට ගියාට සිනහ පහළ කරන්නේ නැහැ. තථාගතයන් වහන්සේ සිනහ පහළ කරද්දී උන්වහන්සේගේ පිටුපසින් ඉන්න අයට පවා තේරෙනවා මේ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ සිනහවක් පහළ කළා කියලා. බුදුරජාණන් වහන්සේ සිනහවක් පහළ කරන්නේ ධර්ම කරුණක් ඉස්මතු කිරීම පිණිස පමණයි. බුදුරජාණන් වහන්සේ හසිතෝත්පාදය කරද්දී අපි වාගේ එහෙම ආවට ගියාට එහෙම හිනාව පහළ කරන්නේත් නැහැ. බුදුරජාණන් වහන්සේගේ මේ තොල් පටින් අතරින් උන්වහන්සේගේ සතර දළදා වහන්සේලා විවර වෙනවා. සතර දළදා වහන්සේලා විවර වුණාම ඒ දළදා වහන්සේලා විශ්වනවත් සමග සතර දළදා වහන්සේලාගේ අගින් සුදු පාට බුද්ධ රශ්මියක් පැන නැගලා මේ බුද්ධ රශ්මිය සිරස වටා තුන්ටක් ප්‍රදක්ෂිනා කරලා එහෙමම අහසට පැන නැගලා අහසදී අතුරුදන් වෙනවා. මේ හසිතෝත්පාදයේ සිද්ධ වන අවස්ථාව අර හාමුදුරුවන්ගේ කතාව අහලා බුදුරජාණන් වහන්සේ මද සිනහවක් පහළ කළේ ධර්ම කාරණාවක් ඉස්මතු කිරීම පිණිසමයි. මේක දැනගත්තු එතන හිටපු අනිත් හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි වහන්සේ මේ දැන් මද සිනහවක් පහළ කළා. ස්වාමීනි ඒ කවර ධර්ම කාරණාවක් මතු කිරීම සඳහාද කියලා. ඒ වෙලාවේ ප්‍රශ්නේ ඉදිරිපත් කරපු හාමුදුරුවන්ගේ දිහාවට හැරිලා බුදුරජාණන් වහන්සේ වදාලා භික්ෂුව ඔබ ඔය කියන එකත් මහ ලොකු ප්‍රශ්නයක්. අවුරුදු 700ක් පුරාවට මම බෝසත් කාලේ සමාධිගත කරගෙන තිබුණු හිතකොත් කාන්තාවක් නිසා කැඩුණා. ඒ අවුරුදු 700ක් පුරාවටම සමාධිගත කරගෙන තිබුණු මගේ හිතත් බෝසත් කාලේ කාන්තාවක් නිසා කැඩුණා නම් ඔබට ඔය ස්වභාවය 아무තු දෙයක් නෙමෙයි. එහෙම කියලා බුදුරජාණන් වහන්සේ නිහඬ වුණාම අනිත් හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි අතීත කතාවනේ අපිට අනුකම්පා කරලා දේශනා කරන්න කියලා කිව්වා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ මෝර පරිත්‍ය නිදාන කතාව දේශනා කරනවා. බෝසතාණන් වහන්සේ සක්විති රජ කෙනෙක් හැටියට මුළු ලෝකේටම ආඥාව පතුරවමින් සක්විති රාජ සම්පත් වින්දනය කරා. සක්විති රාජ සම්පත් වින්දනය කරනකොට ඔය හස්ති රත්න, මණි රත්න, චක්‍ර රත්න, යාන රත්න මේ ආදී වූ රත්න වර්ග පවා පහළ වෙනවා. සක්විති රජ කෙනෙක් වෙනුයි. දෙවිවරු පවා උපකාර කරනවා. ඔය තවතිසා දිව්‍ය ලෝකෙන් රාජ කපුද බාණ්ඩ පවා පහළ වෙනවා කියලා සඳහන් වෙනවා. එතකොට මේ සියලු සැප සම්පත් ධර්මින් මුළු ලෝකයට එක රටකට ප්‍රාන්තයකට නෙමෙයි මුළු ලෝකයටම ආඥාව පතුරවන එකම ලෝකෙද ඉන්න එකම රජුරුව තමයි සක්විති රජු. සක්විති රජතුමා පංචශීල ප්‍රතිපදාවෙන් තමයි ලෝකයාටම අනුශාසනා කරන්නේ. මේ විදියට පංචශීල ප්‍රතිපදාවෙන් ලෝකයාටම අනුශාසනා කරලා
මුළු ලෝකයාටම අධිපතිත්වය දරලා බොහෝම පින්දහම් කරගෙන රටවැස්ස සමග පුණ්‍යකාමී ජීවිතයක් ලෝකවාසීන් සමග ගත කරන්නේ. එහෙම ගත කරලා මිනිස්ය ලෝකේ කැමැති තාක් කාලයක් ආයු වින්දනය කරලා මෙහෙන් චුත වෙලා ගිහින් කර බලවත් කුසල් වල මහිමය පිහිටලා තෞතිසා දිව්‍ය ලෝකේ මහේසාක්‍ය දෙවියෙක් වෙලා පහළ වුණා. දිව්‍ය ලෝකේ ප්‍රධාන මහේසාක්‍ය දෙවියෙක් හැටියට දිව්‍ය සම්පත් වින්දනය කරමින් කැමැති තාක් කල් දිව්‍ය ලෝකේ වාසය කරලා දිව්‍ය ලෝකේ චුත වෙනවා. පින්වත්නි, පෙර කරපු අකුසලයක් ඒ මොහොත ඉස්මතු වෙනවා. පෙර කරපු අකුසලයක් ඉස්මතු වුණු නිසා මේ බෝසතාණන් වහන්සේ තිරිසන් යෝනියකයි උපදී. මොනරියෙකුගේ කුසේ පිටරයකටයි මේ විඥාණය ඇතුළුවන්නේ. මොනරියෙකුගේ කුසෙන් මේ පිටර වාර ගණනක පිහි වෙනවා. එක්තරා අවස්ථාවක රත්තරන් පාට පිටරයක් මේ මොනරියගේ කුසෙන් පිහි වෙනවා. මේ පිහිවෙච්චි රත්තරන් පාට පිටරය බිඳගෙන මේ පුංචි මොනර පැටිය ඕසත් මොනරා මේ පිටරය බිඳගෙන එළියට එනවා. කුඩා කාලයක් ගත කරලා අනිකුත් පිරිසත් එක්ක තමන්ගේ පිරිවරත් එක්ක බොහෝම සතුටින් සෙල්ලම් කරමින් ක්‍රීඩා කරමින් පියාඹමින් නටමින් විනෝද වෙමින් කාලය ගත කරලා දැන් යෝන් වියට තරුණ වයසට මේ බෝසත් මොනරපත් වුණා. දැන් ඈත දුර පියාඹන්නත් පුළුවන්. ඒ නිසා මේ මොනරා ඈතින් ඈතට මේ බෝසත් මොනර පියාඹගෙන ගිහිල්ලා කැමැති තරම් සතුටු වෙලා විනෝද වෙලා ආහාර පාන ආදී ලබාගෙන දැන් නැවතත් වතුර හොයාගෙන අහසේ උඩින්ම පියාඹගෙන යනවා. දවසක් මෙහෙම වතුර හොයාගෙන පියාඹගෙන යද්දී එක්තරා විලක බොහෝම ප්‍රසන්න පිරිසිදු පැහැදිලි වතුර විලක් දැකලා මේ විල ළඟ නතර වෙලා විලට එබිලා වතුර ටිකක් බොන්න සූදානම් වුණා. ඒ වෙලාවේ මේ මොනරා තමන්ගේ ශරීරයේ හෙවණැල්ල ස්වභාවය අර වතුරෙන් දැක්කා. ඒ වෙලාවේ තමයි මේ මොනරා දැක්කේ තමන් රත්තරන් පාට මොනරෙක් කියලා. මේ අටුවාවේ සඳහන් වෙනවා මේ මොනරාගේ ප්‍රමාණය ප්‍රිය සක කරත්තරෝදයක විතර විශාල ශරීරයක්. බොහොම අලංකාර විශාල ශරීරයක්. රත්තරන් පාට මොනරා. මේ මොනරා තමන්ගේ ශරීරය පිළිබඳව හොඳට අර වතුරෙන් බලාගත්තා. බලාගෙන මොනර කල්පනා කළා මම මගේ පිරිවරත් එක්ක හිටියොත් එක්කෝ එවුන් කොටලා මම මරනවා. එහෙම නැත්නම් මිනිස්සුන්ගෙන් මට උපද්‍රවයක්. මේ ප්‍රදේශවලට මිනිස්සු එහෙම නිතර යන එනවා. මම දැක්කොත් මගේ මේ ශරීර ස්වභාවය නිසා මට ඒකාන්තයෙන් අනතුරක් වෙමිනිනවා. ඒ නිසා මම ඝනයෙන් මිදිලා පිරිවරගෙන් පිරිසෙන් මිදිලා තනිවම වාසය කරන එක තමයි මට සුදුසු කියලා කල්පනා කරලා මේ මොනර ඈතින් ඈතට කන්දෙන් කන්දට පියාඹගෙන ගිහිල්ලා හිමාල පර්වතයට ගියා. හිමාල පර්වතයේ මුදුනටම ගිහින් ගල් තලාවක නතර වුණා. සාමාන්‍යයෙන් එතනට සතෙකුටවත් එන්න අපහසුයි. ඈත මුදුනාකරේ. ඒ වගේම මිනිස්සෙක්වත් ඒ ස්ථානයට ලං වෙන්නේ නැහැ. එම ලං වෙන්න අපහසු තැනක්. Tamanta ආරක්ෂා සහිතයි කියලා හිතුණු මේ හිමාල පර්වතයේ මුදුනේම මේ මොනර නතර වුණා. නතර වෙලා එදා පටන් පින්නත්නි උදේ හවසර මම ඔබට මුලින් මතක් කරපු ගාථා 4 කියන උදේට ගාථා 2යි හවසට ගාථා 2යි සඳහන් කරමින් ගාථා 2 සජ්ජායනා කරමින් මේ මොනරා එදා ඉඳලා තමන්ගේ ජීවිතයේ ආරක්ෂාව ගොඩනගා ගත්තා. පින්වත්නි දේශනාවේ සඳහන් වෙනවා මේ මොනරට කිසිදු ආකාරයක උපද්‍රවයක් කොළයකින් පත්‍රයකින්වත් ඇතැම් වෙලාවට ওই හිමාලයට හිම ආදිය පතිත වෙනවා. ඒ හිම තුලින්වත් කිසිදු ආකාරයක උපද්‍රවයක් නොවුණු බව දේශනාවේ සඳහන් වෙනවා. සමහර වෙලාවට ওই හිමාල වනාන්තරයට සුලි සුලං වෙනි සුලං ඒ සුලං තුලින්වත් එහෙම නොමැතිනම් ඒ සුලං නිසා ගහක අත්තක්වත් කඩාගෙන වැටිලා ඒ තුලින්වත් විපත්තියක් නොම වුණු බව දේශනාවේ සඳහන් වෙනවා. Taman කරා අනතුර එනවා. Tamanගේ අභියසට අනතුර එද්දී එහෙමම විශ් වෙලා වෙන පැත්තකට යනවා. ඒ විදියට පුරා අවුරුදු 700ක්ම මේ මොනරා මේ බෝසත් මොනරා Tamanට ආරක්ෂාවක් සලසවා ගන්නවා.
මෙහෙම කාලය ගත කරද්දී බ්‍රහ්මදත්ත රජුරුවන්ගේ ඒ කාලේ රට රාජ්‍ය කළේ බ්‍රහ්මදත්ත රජුරුවෝ. බ්‍රහ්මදත්ත රජුරුවන්ගේ ප්‍රිය දේවිය. ඇය සිහිනයක් දුටුවා රත්තරන් පාට මොනරෙක්ගෙන් බණහන. මේක රජුරුවන්ට කියන්න ටිකක් අදිමදි වුණා. මොකද මේක රජුරුවන්ට කිව්වම රජුරුවෝ උනත් සිනහ පහල කරන සතෙක්ගෙන් බණ ඇහුවා කිව්වා. ඒ නිසා මේ දේවිය මේක රජුරුවන්ට දන්වන්න ක්‍රමයක් කල්පනා කරලා රජුරුවන්ට ගිහින් කියනවා ස්වාමීනි මට කියන්න අදහසක් තියෙනවා. මොකක්ද කියලා. මට දොර දුකක් පහළ වුණා කියලා. මොකක්ද කියලා ඇහුවා. මම රත්තරන් පාට මොනරෙක්ගෙන් බණ අහනවා දැක්ක කිව්වා. මට කොහොම හරි බණ අහන්න ඕනේ. දැන් මේක කොහොම හරි රජුරුවන්ට සිද්ධ කරන්නම වෙනවා. නිකන් මොනරෙක්ගෙන් නෙමෙයි අප්පා. රත්තරන් පාට මොනරෙක්ගෙන් බණ අහනවා තමයි සිහිනෙන් දැක්කේ. ඒ වෙලාවෙම රාජ සභාවක් හැදවල ඇමතිවරු අමාත්‍ය මණ්ඩලය රාජපුරුෂයෝ පුරෝහිතවරු හැදවලා ඒ අයගෙන් මේ රජුරෝ විමසනවා නුඹලා කවදා හරි රත්තරන් පාට මොනරෙක් දැකලා තියෙනවා. ඒ පාර කියනවා අපේ කිසිම කෙනෙක් අපේ පරම්පරාවේවත් එහෙම මොනරෙක් නම් දැකලා නැහැ. ඇයි මහරජතුමනි කියලා ඇහුවා. ඒ වෙලාවේ කියනවා මගේ ප්‍රිය දේවිය ඊයේ රාත්‍රී කාලේ සිහිනයක් දැකලා රත්තරන් පාට මොනරෙක්ගෙන් බණ අහනවා. ඒ වෙලාවේ අර පිරිස රැස් වෙච්ච ඇමතිවරු පුරෝහිතවරු රාජපුරුෂෝ මේ අය රජුරුවන්ට කිව්වා මහරජතුමනි ඒකනම් සිහිනයක්ම තමයි කිව්වා. ඒක ප්‍රබන්ධයක් කතාවක් විතරමයි කිව්වා. ඒක ඉෂ්ට වෙන දෙයක් නන් නෙමෙයි කිව්වා. නෑ නුඹල එහෙම කීවට මොන රත්තරන් පාට මොනරු නැත්තම් මොනරෙක් ගෙනල්ලා පාට කරලා හරි මේ වැඩේ කරවන්න ඕනේ කිව්වා. දේවියට දොළ දුකක් කියව පහළ වෙලා තියෙනවා. ඒ නිසා මේක මොන විදියකින් හරි හොයාගන්න ඕනේ. ඒ වෙලාවේ එක පුරෝහිතයෙක් කියනවා මහරජතුමනි අපි මේ නගරාසන්නව ග්‍රාමවාසීව ඉන්න නිසා වනාන්තරේ වෙන දේවල් අපි දන්නවා බොහොම අඩුයි. ඒ නිසා මේක දන්නව නම් දන්නේ වනාන්තර ආශ්‍රය කරගෙන ජීවත් වන වැද්දෝ. ඒ නිසා මහරජතුමනි වැද්දෝ ගෙන්නලා අහල බැලුවොත් නරක දෙවුවා. ඒ වෙලාවේ රජතුමා එවෙලෙම රාජ නියෝගයක් නිකුත් කළා මුළු දඹදිව් තලයේම ඉන්න වනාන්තර ආශ්‍රය කරගෙන ඉන්න සියලුම වැද්දෝ රජමාලිගාවට කැඳවන්න කියලා නියෝග කළා. රාජ නියෝගය නිසා වැද්දෝ හැමදෙනාම රජවාසලට පැමිණියා. ඒ වෙලාවෙත් රජුරු වහනවා නුඹලා කවුරු හරි දැකලා තියෙනවද වනාන්තරයේදී රත්තරන් පාට මොනරි? ඒ හැමෝම කීවා මහරජතුමනි අපේ පරම්පරාවවත් අපේ අම්මලා තාත්තලාගේ පරම්පරාවේවත් එහෙම රත්තරන් පාට මොනරෙක් නම් දැකලා නැහැ කිව්වා. එක වැද්දෙක් කියනවා මහරජතුමනි මේක මම හරියටම දන්න දෙයක් නෙමෙයි. මගේ අම්මා තාත්තත් හරියටම අවබෝධ කරගත්තු දැනගත්තු දෙයක් නෙමෙයි. හැබැයි අපේ පරම්පරාවේ විශ්වාසයක් තියෙනවා. හිමාල පර්වතයේ මුදුනේම ගල් තලාවක රත්තරන් පාට මොනරෙක් වාසය කරනවා කියලා විශ්වාසයක්. හැබැයි දැකපු කෙනෙක් නෑ රජතුමනි. මේ වචනේ ඇහුවමත් රජුරුව බොහොම සතුටු වුණා. ඒ තරම් රජුරුව කලබල වෙලා හිටියේ. ඒ වචනයට ඒ වැද්දට තෑගි භෝග ආදිය පිරිනමලා ඒ වැද්ද පිටත් කරනවා නුඹ ඵලයන් ගිහිල්ලා කොහොම හරි මොන විදියකින් හරි හිමාලයට ගිහිල්ලා මේ කතාවේ ඇත්ත නැත්ත දැනගෙන මෙහෙම මොනරෙක් ඉන්නවා නම් මොන විදියකින් හරි අල්ලගෙන ඉන්න කිව්වා. මම නුඹ බලාපොරොත්තු වන පරිද්දෙන්ම වරදාන ත්‍යාග භෝග ආදී ලැබලා තියෙන නුඹ සතුටු කරනවා කියලා. දැන් රජුරුවන්ගේ නියෝගය ලැබුණු මේ වැද්දා තමන්ගේ නිවසට ගිහිල්ලා වැද්දෝ සාමාන්‍යයෙන් සත්තු අල්ලලා දඩයන් කරලා ජීවත් වන අය. උඩ සත්තු මරන්න අල්ල ගන්න උපකරණේ අය ගාව කැමැති විදියට තියෙනවා. ඒ හැම උපකරණයක්ම අරගෙන මේ වැද්දා හිමාල වනාන්තරයට යන්න කන්දෙන් කන්ද පහු කරමින් මේ ගමන ආරම්භ කළා. දැන් හිමාල පර්වතයේ ආසන්නෙටම ඇවිත් මේ වැද්දට පේනවා හිමාල පර්වතයේ කන්ද මුදුනා කරේ ගල් තලාවක් පේනවා. ඒ ගල් තලාවේ තමයි ඉන්නවා කියන මේගොල්ලෝගේ විශ්වාසය තියෙන්නේ. ටික වෙලාවක් මෙහෙම බලාගෙන ඉන්නකොට පින්නත් මේ වැද්ද දැක්කා ඇත්ත නේනම් මහ විශාල මොනරෙක් රත්තරන් පාට මොනරෙක් ඈත ඉඳලා පියාඹගෙන ඇවිල්ලා අර ගල් තලාවේ ගැම්මා. දැන් වැද්දට හරි සතුටුයි. මොනරට නොදැනෙන්න හොරෙන් මේ වැද්දා අර ගල් තලාව ආසන්නෙටම ගියා.
ගිහිල්ලා මේ වැද්ද මොකද කළේ? තමන්ගේ මත් අරගෙන මත් වීසි කරලා ගැහුවා අර මොනරට වදින්න අහුවෙන්න. හැබැයි මේ මොනර ළඟට ආසන්නයට කිට්ටු වෙනකන් මේ මත් මේ වැද්දාගේ ඉලක්කයට ගමන් කළා. මොනරට ලං වෙද්දිම මේ මත් වෙනත් පැත්තකට වීසි වෙලා ගිහලා ගහක වැදුනා. සාමාන්‍යයෙන් වැද්දෙකුට එහෙම වරදින්න විදියක් නැහැ ඉලක්ක. නැවතත් මේ වැද්දා මේ මත් අරගෙන මතුරල නැවතත් ගැහුවා. පින්නත් ඒ අර විදියටම මොනරා සමීපයට ගිහිල්ලා මේ බෝසත් මොනරගේ ආසන් කිට්ටුවට යනතුරු වැද්දාගේ ඉලක්කයට යනවා. ඒ ඉලක්කයට ගමන් කරන මතුරල ගහපු මේ දෙවැනි මත්තත් නැවත අනිත් පැත්තට විසි වෙලා ගිහිල්ලා ගහකුවා. කවදාවත් එහෙම වෙන්න විදියක් නැහැ කියලා මේ වැද්දා කල්පනා කරනවා. මං උපන්දා පටන් ප්‍රගුණ කරපු ශාස්ත්‍රයේ මේක. ඒ නිසා කවදාවත් මේක වෙන්න විදියක් නැහැ. වැද්දෝ ගාව මන්තර ආදී පවා සත්තු අල්ලන්න තිබ්බා. ඔබ අහලා ඇති උදේනි රජුරුව පිළිබඳව. උදේනි රජුරුවන්ට ඉන්න සිවුරක්කර සේනාවේ හස්ති සේනාව බොහෝම ප්‍රබල සේනාවක්. ඇත් සේනාව. මේ ඇත් සේනාව රජුරුව බදවගන්නේ රජුරුව ඇත්තු ඉන්න වනාන්තරයකට ගිහිල්ලා මන්තරයක් කියලා වීණාවක් වාදනය කරනවා. මේ වීණා වාදනේ ඇහෙන ඇත්තු රජුරුව කෙරෙහි මේ වීණා වාදනය කෙරෙහි වශීකృత වෙලා රජුරුව ඉදිරියේ ඇවිල්ලා දන නමල වන්දනා කරනවා. ඒ වෙලාවේ ඇත්තු අරගෙන ගිහිල්ලා උදේනි රජුරුවන්ගේ මේ සේනාවට සේනාවට බදව ගත්තා කියලා සඳහන් වෙනවා. ඒ වගේ වැද්දෝ ළඟත් විවිධ මන්ත්‍ර තිබ්බා. මන්ත්‍රේ ඉලක්කේ වැරදුනත් මේ මන්ත්‍රේ ඉලක්කේ වැරදෙන්න විදියක් නැහැ කියලා කල්පනා කළා. මේක ජීවග්‍රහයෙන් අල්ලගන්න බැරි තැන මරලා හරි ගෙනියනවා රජුරුවන්ගේ ළඟට කියලා හිත හදාගෙන මේ වැද්ද තමන්ගේ ඊතලය අරගෙන නොවරදින ඉලක්කයක් පිළිබඳව මෙනෙහි කරගෙන හිතාගෙන මේ මොනරට විද්දා. බෝසත් මොනර කරා ආසන්නෙටම ගමන් කරපු මේ ඊතලය නැවතත් හැරිලා ඒකත් ගිහිල්ලා වෙනත් පැත්තක තිබුණු ගහක් වැදුනා. වැද්ද කල්පනා කරනවා මේක මගේ වරදක් නෙමෙයි. මට මේ දඩේම කරගන්න බැරි මගේ වරදක් නෙමෙයි. මේ මොනරා තුල මොනවා හරි බලගතු ආරක්ෂාවක් තියෙනවා. මේ මොනර රකින්න කෙනෙක් කවුරු හරි ඉන්නවා. මේ රත්තරන් පාට මොනරගේ මොනවා හරි විශේෂත්වයක් තියෙනවා. ඒ නිසා මම මුලින්ම ඒක අධ්‍යයනය කරන්න ඕන. මේ මොනරගේ ස්වභාවය අධ්‍යයනය කරන්න ඕන කියලා කල්පනා කරලා මොනර කොයිතරම් දුර ගියත් දුර ගැන හිතන්නේ නැතුව කඳු ගණන් පහු කරමින් මොනර යන තැන ගිහිල්ලා හොරාට බලාගෙන ඉන්නවා. මොනර කන විදිය, මොනර වතුර බොන විදිය, මොනර ගමන් කරන විදිය, හැසිරෙන තැන් කරන කියන දේවල් මේ සියල්ලම දවස් ගාණක් අර හිමාලයේ ඉඳගෙන අධ්‍යයනය කළා. අධ්‍යයනය කරලා මේ වැද්දා තේරුම් ගත්ත දෙයක් තමයි මේ මොනර ජීවත් වෙන්නේ තනියෙන්. වෙනත් මොනරෙක්වත් මොනරියක්වත් වෙනත් සතෙක්වත් ආශ්‍රය කරන්නේ නැහැ. තනියම හුදකලාව ජීවත් වෙන්නේ. තනියම හුදකලාව ජීවත් වන කෙනෙක් බ්‍රහ්මචාරීව කටයුතු කරන කෙනෙක්. ඒ නිසා ඒ කාන්තයි මේ මොනරා බ්‍රහ්මචාරී මොනරි. ඊළඟට මේ වැද්ද දැක්කා උදේටත් හවසටත් එකට මේ මොනරා ගල් තලාවට නැගලා හිමාලය කඳු මුදුනේම තියෙන ගල් තලාවට නැගලා උදෑසන නැගෙන සූර්යා දිහා බලාගෙන මොනවා හරි ගාථා දෙකක් කියනවා. ඒ කියලා තමයි මේ මොනර තමන්ගේ කාර්යයන් සඳහා පියාඹගෙන යන්නේ. ආහාර පාන ආදී හොයාගන්න මේ දේවල් වලට අර ගාථා දෙක කියලා තමයි අර ගල් තලාවිතල පියාඹගෙන යන්නේ. හවසට තමන් වාසය කරන ගහට ඇවිල්ලා නැවතත් ඒ ගහේ ඉඳලා අර ගල් තලාවට ගිහිල්ලා හවස බැස යන සූර්යා දිහා බලාගෙන ඒ සූර්යාට මොනවා හරි ගාථා දෙකක් කියලා නැවතත් මොනර තමන් ඉන්න ගහට එනවා. ඒක ඇවිල්ලා රාත්‍රී කාලය ගත කරනවා. මේ වැද්ද දෙවෙනි වතාවට කල්පනා කළා මේ මොනර ආරක්ෂා වන අනිත් ක්‍රමය තමයි මේ මොනරා මොනවා හරි ආරක්ෂක මන්ත්‍රයක් ගායනා කරනවා. ඒ ආරක්ෂා දෙක නිසා එකක් බ්‍රහ්මචාරීව තමන් තනියම කටයුතු කරන එකත් අනිත් එක මේ ආරක්ෂිත මන්ත්‍ර භාවිතා කරන නිසා මේ මොනරට විපත්තියක් නැතිව කිසිදු කරදරයක් නැතිව මගේ මද්දටත් හසු නොවි
මගේ මන්ත්‍රයටත් හසු නොවි බේරෙන්න හැකි උනේ මෙන්න මේ ආරක්ෂාව නිසා. ඊළඟට වැද්ද කල්පනා කරනවා මේක කොහොමද මම මේ මොනර අල්ලගන්නේ? කල්පනා කරලා වැද්දට අදහසක් පහළ වුණා. හිමාලයේ පර්වතයේ පහළට බැස්සා. පර්වත පහළ නම් ඉන්න ඕන තරම් සත්තු. ලස්සන මොනරියක් අල්ලගත්තා. මේ මොනරිය අල්ලගෙන මේ වැද්දා මොනරිය අරගෙන ගියා තමන්ගේ ගම්මානෙට, වැඩි ගම්මානෙට අරගෙන ගිහිල්ලා මේ මොනරියට හඬට මේ මොනරියගේ ක්‍රියාකාරකම් පුරුදු කළා. තමන්ගේ හඬට දැන් අදට උනත් ලංකාවේ උනත් ඔය විවිධ සත්තු අපි කතා කරද්දී අපේ භාෂාව පුරුදු වෙලා කතා කරන සත්තු ඉන්නවා. ඒ වගේම අපේ අංග චලනයන් වලට ප්‍රතිචාර දක්වන සත්තු ඉන්නවා. සමහර හඬවල් වලට සමහර ශබ්ද වලට ප්‍රතිචාර දක්වන සත්තු ඉන්නවා. ඒ වගේ මේ මොනරිය පුරුදු කළා අසුරකදී රාගිකව හඬන විදියට. එහෙම පුරුදු කරලා මේ වැද්දා මේ මොනරිය අරගෙන ආවා අර හිමාල පර්වතයට. අරගෙන ඇවිල්ලා මේ මොනරා ඉන්න ගහේ එක්තරා අත්තක මේ මොනරිය තියලා මේ මොනරා පැත්තකට වෙලා බලාගෙන ඉන්නවා. ඈත ඉඳලා මේ මොනරා පියාඹගෙන ඇවිල්ලා අර ගල්තලාවේ වැටුවා. සූර්යා දිහා බලාගෙන අර ගාථාව කියන්න කලින්ම අසුරක් ගහලා අර සෙබඩිය පුරුදු කරලා තිබුණු විදියටම රාගිකව අඬන විදියට සැලැස්සුවා. මොනරිය රාගිකව හඬද්දී බෝසත් මොනරට තමන් මේ අවුරුදු 700ක් පුරාවට ප්‍රගුණ කරගෙන ආපු මේ ආරක්ෂාව මේ ගාථාව අමතක වුණා. දෙවෙනි වතාවටත් හඬලද්දී මේ මොනර කලබල වෙලා බෝසත් මොනර කොහෙන්ද මේ අඬන්නේ? අවුරුදු 700කට පස්සේ තමයි කාන්තාවකගේ කටහඬක් ඇහෙන්නේ. එහෙම කල්පනා කරලා ඉතා ඉක්මනින් අර ගාථාවන් පවා අමතක වෙච්චි බෝසත් මොනරා ඇවිල්ලා අර මොනරිය ඉන්න ගහේ වැහුවා. ඒ වෙලාවෙම අර වැද්දා තමන්ගේ මද්ද ගහලා උකුල අටවලා ඒ උකුලට අර මොනර අල්ලගත්තා. එහෙමම දැන් ගහේ ඔළුව බිමට හිටින් එල්ලි ඉන්නෝ. රත්තරන් පාට මොනර අල්ලගෙන රජවාසලට අරගෙන ගියා. රජවාසලට අරගෙන ගිහිල්ලා රජුරවන්ට පෙන්නුවා. පෙන්නු වෙලාවේ මේ රජුරෝ මේ මොනර දැකලා දැන් රජුරවන්ට නෝනාගේ තමන්ගේ රජ පිස්සවගේ දේවියගේ දොළදුක පිළිබඳව අදහසක් නැහැ. රජුරෝ අහලා තිබුණා රත්තරන් පාට මොනරෙකුගේ මස් කෑවොත් තමන් අජරාමර වෙන බව. මේ මොනර දැක්ක ගමම්ම රජුරවන්ට කියවුණා මම නුඹ මරාගෙන මස් කනවා මට දිගටම නොමැරී රාජ්‍ය කරන්න පුළුවන්. මට නොමැරී ඉඳ අජරාමර වෙන්න පුළුවන්. ඔබව මරාගෙන මස් කන්න. ඒ වෙලාවේ මේ මොනර රජුරවන්ට කියනවා මහරජතුමනි මමත් මැරෙනවා නම් මගේ මස් කන ඔබ අජරාමර වෙන්නේ කොහොමද? ඒ නිසා අජරාමර වෙන්න පුළුවන් කමක් නැහැ. මේ භවයෙන් මිදෙන්නට ඔබ පින්දහම් සිද්ධ කරන් රජුරවන්ට උපදෙස් දෙනවා. ඒ වෙලාවේ මේ මොනරා බෝසත් මොනර කියනවා මහරජතුමනි ඔබ ඔය ආස කරන්නේ රටක රාජ්‍ය කරන්න. මහරජතුමනි මම මුළු ලෝකයටම ආඥාව පතුරවපු සක්විති රජ කෙනෙක් වෙලා හිටපු කෙනෙක්. මට හස්ති චක්‍ර දිබ්බ චක්‍ර මණි චක්‍ර ආදී වූ රත්න පවා තිබ්බා. මම පංචශීල ප්‍රතිපදාවෙන් මුළු ලෝකයම පාලනය කරපු කෙනෙක්. එනිසා මහරජතුමනි මම සක්විති රජ වෙලා තිරිසනෙක් වෙලා මේ ඉපදුණා. සක්විති රාජ සම්පත් වින්දනය කරලා අවසානයේ මම මේ මනුෂ්‍ය ලෝකයෙන් චුත වෙලා ගිහින් දිව්‍ය ලෝකෙ ඉපදුණා. තවතිසා දිව්‍ය ලෝකයේ මහේසාක්‍ය මහ දේවතාවෙක් හැටියට බොහෝම දිව්‍ය ඓශ්චර්ය සම්පත් වින්දනය කරපු මම එහෙන් චුත වෙලා මේ නැවත මොනරෙක් වෙලා තිරිසන් යෝනියක පහළ වුණා. එනිසා මහරජතුමනි මේ මොනරෙක් වෙච්චි මගේ මාංශ අනුභවයෙන් ඔබට අජරාමර වෙන්න පුළුවන් කමක් නැහැ. සසරේ කරපු අකුසලයක් ඉස්මතු වෙලා මම මොනරෙක් වුණාට පෙර සංසාරේ යම් කුසලයක් බලවත් වෙලා මගේ රූප ස්වභාව මේ ආකාරයට සකස් වුණා. ඒ නිසා රජතුමනි ඔබත් පින්දහම් සිද්ධ කරන්න කියලා මතක් කළා. ඒ වෙලාවේ මේ රජුරෝ කියනවා නුඹ කියන එක මට පිළිගන්න බෑ.
එහෙම පිළිගන්න බෑ කියලා කීවට පස්සේ රජුරෝ නැවත කියනවා පුළුවන් නම් නුඹ සක්විති රජ කෙනෙක් වෙලා හිටපු බව, දෙවි කෙනෙක් වෙලා හිටපු බව ඔප්පු කරලා පෙන්නන්න. මේ මොනර කියනවා, බෝසත් මොනර කියනවා, මහරජතුමනි ඔබතුමා පෑන් පහසු වන මගුල් පොකුණේ එහා එවුරේ යට යොදුන් කිහිපයක් යට මම සක්විති රජුරෝ කෙනෙක් වෙලා ඉනෙද්දී පාවිච්චි කරපු පරිහරණය කරපු චක්‍ර රත්නිය තියෙනවා පොළොවේ වැළලිලා. ඔබතුමා රාජපුරුෂයෝ ලවා එක ගොඩ අරගෙන බලන්න. මම කියන්නේ සත්‍යයක්. ඒ වෙලාවෙම රජුරෝ නියෝග කරනවා ගිහිල්ලා අර මගුල් පොකුණේ එහා එවුර හාරවල බලන්න. එහෙම යම් දෙයක් තියෙනවද? මේ මොනර කියන විදිය දෙයක් තියෙනවද? පහාරල බලද්දී පින්නත්නි එහෙම චක්‍ර රත්නය මතුණා. ඒකෙන් පිළිගත්තේ නෑ, නැවත ඔප්පු කරන්න කිව්වා. මෙහෙම වාර ගණනකම මේ මොනර බෝසත් මොනරා තමන් සක්විති රජ කෙනෙක් වෙලා හිටපු ස්වභාවය, ඒ කාලේ පරිහරණය කරපු වස්තු පිළිබඳවත්, දෙවියෙක් වෙලා හිටපු ස්වභාවය පිළිබඳවත් රජුරුවන් ඔප්පු කර පෙන්නුවා. පස්සේ රජුරුවන්ට කරුණු වැටහෙන්න පටන් ගත්තා. ඒ වෙලාවේ මේ රජුරුව මොනරා එක් කරගෙන ගිහිල්ලා සිංහාසනේම වඩා හිඳුවලා මේ අනෙකුත් පිරිස පහත් ආසනවල ඉඳගෙන මොනරගෙන් බණ ඇහුවා. බණ අහලා ධර්මාවබෝධය ඇති කරගෙන ධර්මයට පැහැදීම ඇති කරගෙන මොනරට අපේදානෙ දුන්නා. ඒ වෙලාවේ ඒ නිසා ඔබ නැවතත් මේ කාමයේ රාගය පිළිබඳව අදහස් ඇති කරගන්නේ නැතිව ඔබ නැවතත් යථා පරිදිම මේ ධර්මාවබෝධයට වෙහෙසෙන්න හිත සකස් කරගන්න. මේක මහා ගින්නක් කියනවා. රාගයේ මහා ගින්නක් කියනවා. ඒ නිසා හිත සකස් කරගන්නට අනුශාසනා කළා. ඒ වගේ පින්වත්නි අපිටත් අපේ ජීවිතයේ තුල මෙන්න මේ වගේ සිද්ධීන් වලට අපි නොහිතන වෙලාවේ විවිධ උපද්‍රව වලට මිනිස්සුන්ගෙන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මගක යන එන වෙද්දී වාහනයකින් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සතෙක් සර්පයකින් වෙන්න පුළුවන්. අපි පරිහරණය කරන දෙයක් නිසා වෙන්න පුළුවන්. අපේම දුව පුතා අම්මා තාත්තා නිසා වෙන්න පුළුවන්. අපි ඇසුරු නිසුරු කරන අය නිසා වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ මුළු රටකට ලෝකයකට පැමිණෙන විපත්තියක් නිසා වෙන්න පුළුවන්. අපිට නන් වැදෑරුම් විපත්ති කරදර උදා වෙනවා. එහෙම වෙලාවේදී අපිට උදේ හවස මේ ආරක්ෂිත ගාථා දෙක සඳහන් කරලා ඒ ආරක්ෂාව ලබා ගන්නට පුළුවන් නම්, ධර්මානුකූල ආරක්ෂාවක් ප්‍රාර්ථනා කරන්න පුළුවන් නම් ඒක බොහොම ප්‍රායෝගික වෙනවා මිත්‍යා දෘෂ්ටික ආරක්ෂාවන් පසුපස යනවට වඩා. ඒ නිසා පින්වත් ඔබ හැම දිනම සිය මවුරට නෙමෙයි ජීවත් වෙන්නේ ඕමාන් දේශේ. ඒ නිසා මේ වෙද්දි මේ කාල සීමාව වෙද්දි ලංකාවටත් ඒ වගේම ඔබ ජීවත් වන ඕමාන් දේශයටත් මුළු ලෝකයටත් මේ වැසණය යම් විදියකින් හිස ඔසවමින් නැවත නැවතත් අපි කරා පැමිණෙන ආකාරයක් අකින්ද තිබෙනවා. ඒ නිසා මේ උතුම් දේශනාව ශ්‍රවණය කරලා කාර්ය බහුල ඔබේ ජීවිතය තුළ මහා විශාල සූත්‍ර දේශනාවන් වලින් ආරක්ෂාව ලබා ගන්නට නොහැකි නිසා උදේට ගාථා දෙකකුත් හවසට ගාථා දෙකකුත් තිබෙන මේ මෝර පරිත්‍ත දේශනාව සජ්ජායනා කරලා මෙනෙහි කරලා ත්‍රිවිධ රත්නේ ආරක්ෂාව සලසා ගන්නටයි කියලා සිහිපත් කරනවා. සාමීට වඩා ධර්මානුශාසනාව තවත් පවත්ින් කරන්නේ නැහැ. ඉතින්වත් ඔබ හැම දිනාගේම මෙලොව ජීවිතයට මේ උතුම් ධර්ම කරුණු හේතු කර ගැනීම තුලින් ඒක රාශී කර ගැනීම තුලින් මෙලොව ජීවිතය යහතින් ගත කරන්නට, ආරක්ෂා සහිතව නිරුපද්‍රිතව ගත කරන්නට ත්‍රිවිධ රත්නේ ආශිර්වාදයේ මෝර පරිත්‍ත දේශනාවේ ආශිර්වාදයේ හේතු වාසනා වේවා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. එසේ ප්‍රාර්ථනා කරමින් මේ උතුම් ආගමික වැඩසටහනේ දායකත්වයේ දරන පත්මිනී කණ්ඩායම් මහත්මිය ඇතුළු ඒ පින්වත් සෑම සිළු දෙනාගේම බලාපොරොත්තු අභිලාෂයන් ඒ ආකාරයටම සමෘද්ධිමත් වේවා. ඒ දර්ශනී දසනායක මහත්මිය ඇතුළු ඒ වගේම පත්මිනී කණ්ඩායම් මහත්මිය ඇතුළු මේ දායකත්වයේ දරන හැම දෙනාගේම මෙලව ජීවිත වාසනාවන්ත වේවා. බලාපොරොත්තු අභිලාෂයන් ඒ අයුරින්ම සමෘද්ධිමත් වේවා, සඵල වේවා. ඒ වගේම විශේෂයෙන් මේ දිනවල ඒ සම්බුද්ධත්ව ජයන්ති විහාරස්ථානයේ චෛත්‍ය රාජයන් වහන්සේ ප්‍රතිසක්‍ර කිරීම ආදී සිද්ධ වෙනවා. ඒ සඳහා ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයේ සැලසීලා ඔබ බලාපොරොත්තු වන විදියට
ඒ කටයුතු මනාව සිද්ධ කරගන්න නිවැරදි ආකාරයට සිද්ධ කරගන්න ආදාර උපකාර ආදී සැලසීලා හැම දිනාගේම ප්‍රසාදයේ පහළ වෙලා ඒ කටයුතු මනවින් සිද්ධ කරගන්න ඒ අපේ ප්‍රශාන්ත මහත්මයා ඇතුළු මහේෂ් මහත්මයා ඇතුළු පින්වත් හැම දිනාටම හැකියාව ශක්තිය චෛත්‍ය කරවා පූජා කළ අපේ මහත්මයා ඇතුළු හැම දිනාටම ශක්තිය ධෛර්යය ඇති වේවා. පින්වත් ඔබ හැම දිනාගේම ආදාර උපකාර ඇතිව යතමහා කුසල් ගණයේ යෙදෙන මහා බලවත් පින්කමක් ඒ සම්බුද්ධත්ව ජයන්ති විහාරස්ථානයේ ඉදි කරලා තිබෙන චෛත්‍ය රාජයන් වහන්සේගේ ප්‍රතිසකර කිරීම පිළිසකර කිරීම කටයුතු සඳහා මේ උතුම් වූ ධර්ම දේශනාවෙන් ජනිත වන කුසල වල ආශිර්වාදයේ හිමි වෙලා ඔබට ඒ කටයුතු මනාව සිද්ධ කරගන්න හැකියාව ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා. පින්වත් ඔබ හැම දිනාගේම මෙලව ජීවිත වාසනාවන්ත වේවා. පරලොව ජීවිත සැනසෙලිදායී වේවා. දෙවියන්ටත් මේකේ ඥාතීන්ටත් ඔබ හැම දිනාටම චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් උතුම් නිවන් සම්පත් පිණිසම මේ කුසල් පිහිටාවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. හැම දිනාටම සම්මා සම්බුද්දස්ස. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ, අද මැදින් පුර පසළොස්වක් පොහොය දිනේ සූම් තාක්ෂණයේ ඔස්සේ අප විහාරස්ථානයට වැඩම කොට වදාළ අවසරයි පූජ්‍ය ගැටමාන්නේ සමිත රතන ස්වාමින් වහන්සේ ප්‍රථමයෙන් සම්බුද්ධ පූජාවත් අනතුරුව ධර්මානුශාසනාවත් ඊ타ත්ම මනරම් ලෙස සිදු කරනු ලැබුවා. එයින් ලැබෙන්නා වූ කුසල සම්පත්තියෙන්ද පුණ්‍ය සම්පත්තියෙන්ද ගෞරවනීය ස්වාමින් වහන්සේට මේ ජීවිතයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කොට උතුම් මාර්ගඵල නිවන් අවබෝධ කර ගැනීමට මේ පින් කුසල් එකසේම උපනිශ්‍රේ වේවා හේතු වාසනා වේවායි අපි හැමදෙනාම සාදු කියා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ, ස්වාමින් වහන්සේට පිරිකර පූජා කිරීමට කාලය. සාදු සාදු සාදු. හොඳයි, අපි හැමදෙනාම ගෞරවනීය ස්වාමින් වහන්සේව වන්දනා කරමු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයා ලද්ධං බුද්ධ පුත්තං නමාමහං. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයා ලද්ධං බුද්ධ පුත්තං නමාමහං. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයා ලද්ධං බුද්ධ පුත්තං නමාමහං. සාදු සාදු සාදු. අපි හැමදෙනාම අපගේ විහාරස්ථානයේ වන්දනා කරමු. අංගීරසස්ස මුනිනෝ ගුණ සාගරස්ස තු පංච බෝධිපාටිමංච නිධාප ඉත්වා ඕමාන දේසික සුධි හිචලංචිකේහි වන්දේ කතං ජින ජයන්ති මහාවිහාරං. සාදු සාදු සාදු. හොඳයි, අපගේ මේ උතුම් පින්කම මේ නිමා කරමු. හැම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.